සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ සවස් කාලේ මේ උතුම් විශේෂ ධර්ම දේශනාව සිදු කරන්නේ ජූනි මාස 12 වන දින මිය පරලොව යන්නට යෙදුන ආර්.එච්. ආර්යසේන පියාණන්ට පින් පැමිණවීම පිණිස කඩවත වැලිපිල්ලෑවේ පදිංචි පින්වත් W.H. අභයකෝන් මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් ඥාතිහිත මිත්‍රාදීන් විසින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන විශේෂ ධර්ම දේශනාවක් හැටියට විකාශය වෙන්නේ. පින්වත්නි, අපට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් මුණ ගැහිම මනුස්ස ජීවිතයේ ලද මනුස්සයාගේ වාසනාවකට සිද්ධ වෙන දෙයක්. ඒක කොයිතරම් දුර්ලභව සිද්ධ වෙනවද කියලා කියන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා මනුස්ස ජීවිතයක් ලබා ගන්නට කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ බොහෝම කලාතුරකින් කියලා. ඒක උන්වහන්සේ උපමාවකින් පෙන්වුවා කන කැස් බෑවා වියසිතුරින් අහස බලනවා වගේ. ඒ කියන්නේ මේ මහා පෘථුවිය සම්පූර්ණයෙන්ම ගොඩබිම රහිත ජල ගෝලයක් කියලා හිතන්න කිව්වා. ඒකට ඒ ජල ගෝලයට සිදුරක් තියෙන වේගහක් වැටෙනවා. වේගහ කියලා කියන්නේ අර සීසානකට ගවයන්ගේ කර දෙපැත්තේ දාන ලීය. මේකේ මැද සිදුරක් තියෙනවානේ. ආන්නේ සිදුර තියෙන වියදඬ මහ මුහුදට වැටුනහම ඒ මහ මුහුදේ උතුරෙන් හුලං හමනකොට දකුණට ගසාගෙන යනවා. දකුණෙන් හුලං හමනකොට උතුරට ගසාගෙන යනවා. මේ විදිහට එහෙට මෙහෙට පාවි තියෙද්දී අවුරුදු 100කට වතාවක් මහ මුහුදේ පතුලේ ඉඳලා උඩට එන කැස් බෑවෙක් ඉන්නවා. ආන්නේ කැස් බෑව උඩට එද්දී අර වියසිදුර ඒ කැස් බෑ වගේ ඇහැ ළඟට ලං වෙලා එක ඇහැක් පේන කැස් බෑ වගේ ඇහෙන් අර සිදුර හරහා අහස බලනවා කියන එක කොච්චර දුර්ලභව සිද්ධ වේද කියලා සංඝයාගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේ. නුරිකෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒකනම් සිද්ධ වෙනවා කියන එක කියන්න අමාරුයි කිව්වා. අතිශයින්ම කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් සිද්ධියක් කිව්වා. දැන් හිතලා බලන්න පින්වත්නි, මේ ඒ වගේ සිද්ධියක් අපිට වෙයි කියලා හිතන්න බැරි තරම්. බුදුරජාණන් වහන්සේ අදාලා මහණෙනි ඒක ගොඩාක් කල නොයා වුණත් සිද්ධ වෙන්න පුළුවන් කිව්වා. හැබැයි මේ දුගති ගමනේ සැරිසරා යන නිරේන් තිරිසන් ලෝකෙන් පෙරේත ලෝකෙන් ආදී සැරිසරමින් යන සත්වයා මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක ඊට වඩා දුර්ලභයි. එහෙනම් මේ මනුෂ්‍ය ජීවිතය කියන එක අපිට මේ කලාතුරකින් හම්බෙච්ච වාසනාවක්, සම්පත්තියක්.
එතකොට මේ වාසනාවකට සම්පත්තියකට ලැබිච්ච මනුස්ස ජීවිතේ ප්‍රයෝජනය ගන්න උනේ ජීවත් වෙලා ඉන්න කාලේ. දැන් බලන්න මේ අද මේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ ආරියසේන පියාණන් ජීවිතය අවසන් කරලා මිය පරලෝ ගියා. ඊට පස්සේ මිය පරලෝ ගියාට පස්සේ ඒ පියාණන් එක්ක තියෙන සම්බන්ධය අපි මේ පින් අනුමෝදන් කිරීමක් විතරයි. එහෙනම් මේ ධර්ම දේශනාවෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ පින් අනුමෝදන් කිරීම වගේ මේ ජීවත් වෙලා ඉන්න අයට මේ ජීවිතේ යහපතට ගත කරගන්න, ඒ වගේම යහපත සලසගන්න මේ මනුස්ස ජීවිතේ දුර්ලභ බව තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමන්ගේ ජීවිතේට යම්කිසි ගුණධර්ම සමූහයක් එකතු කරගන්න. ඒ වගේම සත්‍ය අවබෝධයේ පිණිස හිත සකස ගන්නට, ජීවිත අවබෝධයේ පිණිස හිත සකස ගන්නට. නැත්තම් අපේ ජීවිතේ කාලේ වයසට ගිහිලා කොහොමත් මැරිලා යනවා. ඒ නිසා මේ අද කියලා දෙන දහම් පද ඔබ හොඳට අවධානයෙන් අහගෙන මතක තියාගන්න මහන්සි ගන්නට. ඒක ඔබේ ජීවිතයට බොහෝ කාලයක් යහපත පිණිස, සැපේ පිණිස හේතු වේවි. අද මම ඔබට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච එක්තරා අපූර්ව සිද්ධියක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක්. මේ දේශනාව ඔබ හොඳට අවධානයෙන් නුවණින් යුක්තව ශ්‍රවණය කළොත් මේ ජීවිතයේ තියෙන ස්වභාවය ගැන යථාර්ථය තේරෙන්න පටන් ගන්නවා. මේ සිදුවීම වෙද්දී අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාකේත නුවර චාරිකාවේ වඩමින් හිටපු කාලේ. ඒ කාලේ අංජන වනයේ තිබුණ සාකේත නුවර. ඒ අංජන වනයේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ. ඔය අවදී එක දවසක් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා ගම්පියසක වීදියේක පිණ්ඩපාතේ වඩිනකොට වයසක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා. බලා ඉඳලා එකපාරම නළලට අත තියලා හොඳට බුදුරජාණන් වහන්සේ දිහා ඈත සිටම උඩ ඉඳලා පහළට බලාගෙන ඇස් ලොකු කරගෙන කට අරගෙන හරි පුදුමින් වගේ බලන් හිටියා. දැන් භික්ෂු සංඝයාත් භාග්‍යතුන් වහන්සේත් පිණ්ඩපාතේ වඩිනවා. එකපාරම මේ බ්‍රාහ්මණයා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පා බියස වැඳ වැටිලා කකුල් දෙක බදාගෙන සිරිපා යුගල බදාගෙන අඬන්න පටන් ගත්තා. අනේ පුතේ මෙච්චර කල් කොහෙද හිටියේ? මේ දෙමව්පියෝ අතහැරලා ඈත පළාත්වල ගිහිල්ලා කොහොමද දරුවෝ ඉන්නවද? ඇයි අපි බලන්න ආවේ නැත්තේ? දැන් බලන්න මේ මං තාත්තා වයසට ගිහිල්ලා මං කොච්චර කල් බලා හිටියද දරුවා ඇයි කියලා. ගෙදර අම්මා දැන් බලාගෙන ඉන්න වෙනකන් ඉක්මනට යන් කිව්වා. එතකොට දැන් එතන හිටපු භික්ෂු සංඝයාටත් හරි පුදුම සිද්ධියක් මේක. වටේ පිටේ ඉන්න මිනිස්සුන්ටත් හරි පුදුම සිද්ධියක්. හිතා ගන්න බැරි වුණා. ඉතින් මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේත් වඩම්මවගෙන තමන්ගේ නිවසට ගියා. නිවසට ගිහිල්ලා කිව්වා සොඳුරියේ මේ එන්න මෙන්න පුතා ඇවිල්ලා බොහෝ කාලෙකින් අපේ පුත්‍රරත්නය වැඩම කරලා ඉන්නවා. එන්න වන්දනා කරන්න කියලා. එතකොට යාච්චිත් ඇවිල්ලා ගේ ඇතුළේ ඉඳලා අර වයසක බැමිණිය ආඬ බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. වැඳ වැටිලා වන්දනා කරගෙන කියනවා අනේ පුතේ ඇයි මේ අම්මයි තාත්තයි බලන්න ආවේ නැත්තේ? දැන් බොහෝ කාලයක් මායි තාත්තයි බලන් ඉන්නවා. මේ බලන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් නිශ්ශබ්දව වැඩ හිටියා. එදා බුදුරජාණන් වහන්සේ ඒ ගෙදරින් දානි වළඳුවා. දානි වළඳුවාට පස්සේ මේ බ්‍රාහ්මණයා කියනවා පුතේ වෙන කොහෙවත් යන්න එපා දානෙට. අපේ ගෙදරින්ම දානි වළඳන්න කිව්වා. හැමදාම එන්න කිව්වා දානෙට. එතකොට මේ බමුණා කියනවා පුතේ මේ භාග්‍යතුන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේලා කියන්නේ එකම තැනකින් දානි වළඳන අය නෙවෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේලාට බොහෝ දෙනෙක් දානි පිණිස ආරාධනා කරනවා. ඒ නිසා බුදුවරු බොහෝ දෙනෙකුට අනුකම්පාවෙන් වැඩ ඉන්නේ. අනිත් අයට දාන දෙන අවස්ථාව දෙන්නේ. එහෙම බෑ කිව්වා. එහෙම බෑ කිව්වා. අපිටමයි දාන දෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් බ්‍රාහ්මණය යම් කෙනෙක් දානයක් බාර ගන්න આવොත් මං එයාව ඔබගේ නිවසට එවන්නම්.
එතකොට එයත් එක්ක කතා බස් කරගෙන ඒ දානෙට සම්බන්ධ වෙලා ඔබත් කටයුතු කරන්න. එහෙම දානෙ දෙන්න කිව්වා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි ඒ සාකේත නුවර ඉන්න කෙනෙක් බ්‍රාහ්මණයෙක් හරි ගෘහපතියෙක් හරි දානෙ ඉල්ලගෙන ආවොත් ඉස්සෙල්ලාම මොකද බුදුරජාණන් වහන්සේ කරන්නේ? අර බ්‍රාහ්මණයාගේ නිවසට පිටත් කරනවා. කියනවා ඒ බ්‍රාහ්මණයාගෙන් අහලා ඒ බ්‍රාහ්මණයත් එක්ක එකතු වෙලා දානෙ දෙන්න කියලා. ওই විදිහට දැන් හැමදාම දන් දෙනවා. එතකොට මේ බ්‍රාහ්මණයයි බැමිණියයි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝතාපන්න වුණා. සකදාගාමී වුණා. අනාගාමී ඵලයටත්පත් වුණා. ඊට පස්සේ දැන් මේ ගැන අංජනවනේ හිටපු භික්ෂුන් වහන්සේලාට හරි පුදුමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ අම්මා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ තාත්තා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේත් නිස්සද්දව වැඩ ඉන්නවා. හැබැයි භික්ෂුන් වහන්සේලාත් දන්නවා මේ ලෝකේ හැමෝම දන්නවා බුදුරජාණන් වහන්සේගේ මෑණියන් මහාමායා දේවිය, පියා සිද්ධාර්ථ රජුරුව. හැබැයි භාග්‍යතුන් වහන්සේත් මේකට මොකුත් කියන්නේ නැහැ. ඉතින් මේ දෙන්න ප්‍රසිද්ධ වෙලා තිබුණා බුද්ධ මාතා, බුද්ධ පිතා කියලා. ඒ පළාතෙම. ඇයි භාග්‍යතුන් වහන්සේට තමන්ගේ පුත්‍රවාදයෙන් අමතපු නිසා. ඊට පස්සේ පින්වත්නි දවසක් වන්න මේ දෙන්න ධර්මයේ පුරුදු කරලා වයසට ගියා. වයසට ගියාට පස්සේ මේ දෙන්න එක දවසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අරහත් ඵලයටපත් වුණා. ගිහි වස්ත්‍ර දරාගෙන ඉඳිම මේ අම්මයි තාත්තයි දෙන්න වයසක අම්මයි තාත්තයි දෙන්න අරහත් ඵලයටපත් වුණා. එදා මේ දෙන්න පිරිනිවන් පෑවා. ඊට පස්සේ ඒ සිරුරු ආදාහනය කරද්දී භාග්‍යතුන් වහන්සේ ඒ ආදාහන භූමියට වැඩියා. වැඩලා ඒ පිරිනිවන් පාවදාල ශ්‍රාවකයන්ගේ ආදාහනේ සිරුරු ආදාහනය කරාට පස්සේ මිනිස්සු ඇවිල්ලා කියන්න පටන් ගත්තා ස්වාමීනි ඔබ වහන්සේගේ මෑණියන් පියාණන් කලුරිය කරන්නේ. ඒ ගැන ඔබ වහන්සේ කනගාටු වෙන්න එපා. ඔබ වහන්සේ ගැන හිතන්න එපා. ඔහොම තමයි ඉතින් ජීවිතවල හැටි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ අදාලා පින්වත්නි ওই විදිහට කතා කරන්න එපා. ඔය මිය පරලෝකයේ දෙන්න සාමාන්‍ය පෘථග්ජන ගිහි දෙන්නෙක් නෙමෙයි කිව්වා. ඒ දෙන්න පිරිනිවන් පාපු මුනිවරු දෙන්නෙක් කිව්වා. කෙලෙස් නසා අරහත්ත්වයට පත් වෙච්ච දෙන්නෙක් කිව්වා. එතකොට එතන හිටපු සංඝයාට බුදුරජාණන් වහන්සේ දාලා මහණෙනි මේ අම්මා තාත්තත් මේ පිරිනිවන් පාපු දෙන්න මම ආත්ම භාව 500ක් මේ දෙන්න මගේ අම්මයි තාත්තයි වෙලා ඉඳලා තිනවා. ආත්ම භාව 500ක් පුංචි අම්මයි බාප්පයි වෙලා ඉඳලා තිනවා. ආත්ම භාව 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි වෙලා ඉඳලා තිනවා. මම මේ දෙන්නගේ අතේ ආත්ම භාව 1500ක් හැදුනා. ඒ පුරුද්දටයි කිව්ව මේ අම්මයි තාත්තයි කියලා දරුසෙනියස් උපන්නේ. බලන්න පින්වත් මේ සසරේ එනකොට මේ සම්බන්ධතාව කොයි විදිහට හැදිනවද කියලා අපිට හිතා ගන්නවත් බෑ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය එළියට ගන්නකම් කවුරුත් දන්නේ. ඊට පස්සේ දැන් ඔන්න මේ දෙන්න ආදාහනය කරලා එදා එතන බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසන් වෙද්දී 84000ක් දෙනා මාර්ගඵල අවබෝධ කරලා තියෙනවා. ආන්නේ ධර්ම දේශනාව තමයි අද ඉගෙන ගන්නේ. මේ දේශනාව ඊටාම ලස්සනයි. ඊටාම විචිත්‍රයි. මේ දේශනාවෙන් තමන්ගේ ජීවිතේට බොහෝ කරුණු ඉගෙන ගන්නට, ගුණධර්ම ඉගෙන ගන්නට අවස්ථාව තියෙනවා. මේ දේශනාවේ නම ජරා සූත්‍රය. ජරාවට පත්වීම ගැන දේශනා කරපු වදාළ දේශනාව. ජරාවට පත්වීම කියලා කියන්නේ දි รา යෑම, වයසට යෑම කියන අර්ථය. අප්පං වත ජීවිතං ඉදං ඕරං වස්ස සතාපි මීයති යෝචීපි අතිච්ච ජීවති අතකෝසු ජරසාපි මීයති. අප්පං වත ජීවිතං ඉදං මේ මනුස්ස ජීවිතය හරි අල්පයි, සල්පයි තියෙන්නේ කියනවා. ඕරං වස්ස සතාපි මීයති අවුරුදු 100ක් යන්න කලින් මනුස්ස ලෝකේ බොහෝ දෙනෙක් ජීවිතය අවසන් කරලා කලුරිය කරනවා. දැන් බලන්න කොච්චර ඇත්තක්ද ඒකනේ. මනුස්ස ජීවිතයේ මේ කාලේ අවුරුදු 100 පහු වෙන අය හරි අඩුයිනේ නේ. කලාතුරකින් කෙනෙක් තමයි සමහරට ගමකට එක්කෙනයි. නැත්තම් නගරයකට පළාතකට එක්කෙනයි. එහෙම අවුරුදු 100 පන්නපුවයි මේ කාලෙත් හරි අල්පයි. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඊට වඩා ටික දෙනෙක් හිටියා.
භාග්‍යතුන් වහන්සේ වදාළා අප්පං මත ජීවිතං ඉදං ඕරං වස්ස සතා පිමීයති. අවුරුදු 100ට කලින් බොහෝ දෙනෙක් මැරෙනවා. යෝචීපි අතිච්ච ජීවිතය. යමෙක් අවුරුදු 100 පන්නලා ජීවත් වුණොත් අතකෝසෝ ජරසා පිමීයති. ඒ අය බොහෝ සෙයින් දි รา පත් වෙලා දුකටපත් වෙලා බොහෝම දුකසේ ඉඳලා මැරෙන්නේ කියනවා. දැන් බලන්න අවුරුදු 100 අපි කියමු අවුරුදු 90 80 පහු වෙච්ච 80 90 100 වෙච්ච වයෝවෘද්ධයි ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ට මේ අපේ තරුණ කාලේ වගේ ශාරීරික අතපය හයිය තියනවද? අතපය හයිය නැහැ. ඊළඟට තරුණ අය වගේ අතපය සොලවලා වැඩ කටයුතු කරන්න බෑ. ඊළඟට තරුණ අයට වගේ හොඳට කතා බස් කරන්න බෑ. ඊළඟට සාමාන්‍ය තරුණ ජීවිතයකදී වගේ ඒගොල්ලන්ට හිතලා මතලා යම් කටයුතු කරගන්න බෑ. බොහෝම වයසට ගියාට පස්සේ අනිත් අයගේ උපකාරයෙන් ජීවිතේ තියෙනකන් තල්ලු කරගෙන යන්න වෙනවා. ජීවිතේ තියෙනකන් ඒ ජීවිතේ රැක ගන්න වෙනවා. අනිත් අයගේ උපකාරයෙන්. සමහර විට ඇඳන් වල වැටිලා, බට ගහලා, කාත් කවුරුත් නැතුව අමාරුවෙන් තමයි ජීවිතේ ගත කරන්න වෙන්නේ අන්තිම කොටසේ. ජීවත් වෙලා ඉන්න අයගේ උපකාරයෙන් තමයි අර කෙනාගේ ජීවිතය අවසන් කාලේ ගත වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අවුරුදු 100 පහුවෙලා කෙනෙක් ජීවත් වුණොත් ඒගොල්ලෝ ගොඩාක් දිරලා මේ කෙස් පැහිලා ගිහිල්ලා, දත් කැඩිලා ගිහිල්ලා, ඊළඟට හැම රැලි වැටිලා තමන්ගේ අතපය වාරු නැතුව බොහෝම දුකසේ කියන අන්තිමට මැරෙන්න වෙන්නේ. දැන් පින්වත්නි අපි වයසට යනකම් හිඳලා මැරුණොත් අපිට මෙන්න මේ තත්ත්වය උරුමයි. අපි හැම දිනාටම උරුමයි. ඉතින් ඒ නිසා බලන්න දැන් මේ කොච්චර සුළු කාලයක්ද අපේ ජීවිතේ තියෙන්නේ. දැන් අද දවසේ ඉඳලා හිතන්න බලන්න ඔබ. අද දවසේ ඉඳලා තව අවුරුදු 100ක් ඉස්සරහට හිතුවොත් මේ බණ අහන අපි එක්කෙනෙක්වත් නැහැ නේ මනුස්ස ලෝකේ. මේ බණ කියන මමත් නැහැ. ධර්මය අහන ඔබත් නැහැ. එහෙනම් මේ කොච්චර සුළු කාලයකටද මේ తాවකාලික නවාතනකට වගේ අපි ඇවිල්ලා ඉන්නේ. මේ తాවකාලික නවාතනකට වගේ ඇවිල්ලා අපි මේකේ කොයිතරම් බැඳුම් හදා ගන්නවද? බැඳීම් එකතු කර ගන්නවද? කොච්චර තරහකාරී එකතු කර ගන්නවද? අපේ ජීවිතේ කොයිතරම් ගැට ගැහිලාද තියෙන්නේ කියලා බලන්න. අපි කාත් කවුරුත් නැතුව ඇඟේ නූල් පොටක් නැතුව මනුස්ස ලෝකෙට ඉන්නේ. ඒ වුණාට මෙතනින් යද්දි අපිට ආදරය කරන අය ගොඩාක් එකතු වෙලා. තරහකාරයෝ ගොඩාක් එකතු වෙලා. නොයේ කෝන්තර හැදිලා. ඒ ඔක්කොම පොදි ගහගෙන අපි යනවා. බලන්න එතකොට මේ මනුස්ස ජීවිතයේ කියන අල්ප බව තේරුම් නොගෙන හිටියොත් ඒ අය මේ තියෙන දේවල් වලට හිර වෙනවා. ඊළඟට දේශනා කළා භාග්‍යතුන් වහන්සේ සෝචන්ති ජනා මමායිතේ නහි සන්තා නිච්ඡා පරිග්ගහ විනා භවං සන්තමේ විදං ඉති දිස්වා නාගාරමවසි. සෝචන්ති ජනා මමායිතේ නහි සන්තා නිච්ඡා පරිග්ගහ. ඔන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නිට්ටයයි. මේක වෙනස් වෙන්නේ නැති වෙයි. මේක මම. මේ දේ තමයි මගේ. මේක මට ඕන විදිහට තියෙන්න ඕනේ. මේ මම හදපු ගේ, මගේ දරුවෝ, ඊළඟට මම ගත්ත වාහනේ, මම දුකසේ උපයපු මුදල් හදල්, මම දුකසේ හිටවගත්ත මේ ගස්කොළන්, මම දුකසේ කරගත්ත මෙන්න මේ දේවල්, මේවා මම මේ මහන්සි වෙලා කරගත්තේ කාටවත් විනාශ කරන්න නාස්ති වෙන්න නෙමෙයි කියලා. නිත්‍ය අදහසින් ඉන්නවා. ආන්නේම නිත්‍ය අදහසින් ඉදිද්දී එයා හිතන්නේ නැති විදිහට ඒවා වෙනස් වෙලා යනවා. ඒවා තමන් නිත්‍ය අදහසින් හිටියට ඒ අපි හිතන්නේ නැති දවසක වෙනස් වෙනවා. දැන් අපි කියමු ඔන්න තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ගොඩාක් මහන්සි වෙලා තරුණ කාලේ ඉඳලා දුකසේ හම්බ කරලා සමහර විට සල්ලි බාගේ නැතුව සමහර අය පිට රටවල ගිහිල්ලා සල්ලි හොයාගෙන ඇවිල්ලා දුකසේ ගයක් හදනවා. එතකොට මේගොල්ලෝ දැන් ඔන්න ක්‍රමෙන් වයසට යනවා. එතකොට අර තරුණ කාලේ ගොඩාක් මහන්සි වෙලා ගෙවල් හදපු ඒ ඉඩකඩම් අරගෙන ඒ පිළිවෙලක් කරපු මහන්සිය දන්නේ ඒ වයසට ගිය දෙන්න. එක්ක අම්මා හරි තාත්තා හරි. ඊට පස්සේ ඔන්න කාලයක් ගිහිල්ලා ඉවරලා දරුවෝ ඒ ගෙදර පදිංචි වෙලා දැන් දරුවෝ වැඩිමහල් වෙලා විවාහපත් වෙලා ඒ අයටත් දරුවෝ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා මේ ගේ හරියන්නේ නැහැ. අපි මේ ගේ කඩලා වෙන ගයක් හදනවා. ආන් එහෙම හිතලා ඒ ගේ කඩන්න යද්දී අර තාත්තා බොහෝ දුකටපත් වෙනවා. සමහරට කැමති වෙන්නේ නැහැ. අර අම්මා කැමති වෙන්නේ නැති වෙනවා, විරුද්ධ වෙනවා. මං හදපු දුකසේ හදපු දේ මුන් වෙනස් කරනවා කියලා. ඒකට හේතුව මොකද්ද? මම හදපු දේ කියලා අල්ලගෙන හිටපු නිසා. ඒකෙන්මයි කියන ශෝක කරන්න වෙන්නේ. ඒ අදහස නැතුව හිටියනම් ශෝකයක් හටගන්නේ නැහැ.
ඒ කියන්නේ එයා යුතුයකමක් හැටියට ඒව කරලා දාලා එයා කල්පනා කරා නම් හිත හදාගෙන හිටියා නම් මේ දේවල් කොහොමත් වෙනස් වෙලා යනවනේ. අපි මේ తాවකාලික ලෝකයකට ඇවිල්ලා ඉන්නේ. අපි පුංචි දේ කාලයකට ඇවිල්ලා අපි මේ తాවකාලික කරන දේවල් කොහොමත් විනාශ වෙලා යනවා. මම නැති කාලෙක මේවා ඔක්කොම විනාශ වෙලා යනවා කියලා අදහස හිටියානම් ඒ අම්මට තාත්තට ශෝකේ හටගන්නේ. හිතේ දුක හටගන්නේ. එහෙම නැත්තම් ඒව ගැන බලාපොරොත්තු වෙන්න මම හදපු ගේ වෙනස් කරන්න නැති වෙයි. මං හදපු පැල ගස් කොළන් විනාශ කරන්න නැති වෙයි. මං ගත්ත ඉඩම් විකුණන්න නැති වෙයි කියලා. නමුත් ඒවා විනාශ වෙලා යද්දී ශෝකයෙන් භරිත වෙලා වැළපි ඉන්නවා. ඒකයි මේ කියන්නේ සෝචන්ති ජනා මමායිතේ නහි සන්තා නිච්චා පරිග්ගා. යමක් නිත්‍ය වශයෙන් ගත්තාද ඒ නිත්‍ය වශයෙන් ගත්ත දෙයින් ජනයා ශෝක කරනවා. බොහෝසෙයින් වැළපෙනවා. විනා භාවං සන්ත මේ විදං. ඔය විනාශ වීම තමයි කියන මේ ලෝකෙ හැමතැනම තියෙන්නේ. ඒක පින්වත්නි ලෝකේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. දැන් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලෝකේ අග්‍ර වැඩ හිටියනේ. හැබැයි බුදුරජාණන් වහන්සේටත් අනිත්‍ය නැමැති සතුරා පහර දුන්නා. උන්වහන්සේගේ ජීවිතයට රෝග පීඩා ආවා. උන්වහන්සේත් අසනීප වුණා. උන්වහන්සේත් ලෙඩ දුකටපත් වුණා. උන්වහන්සේත් වයසට ගියා. උන්වහන්සේත් පිරිනිවන් පෑවා. එහෙනම් මේ වෙනස් වෙන ලෝක ධර්මය ලෝකේ හැමෝටම පොදුයි. ඒක කාටවත් බෙදන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කියනවා මේ වගේ මේවා දැකලා මේ කාමයට ඇලිලා ගිහි ජීවිතවල ගත කිරීම දුකක් කියනවා. ඒ නිසා නුවණ තියන අය ගිහි ජීවිතය අතහැරලා අනගාരിക පැවිදි ජීවිතයටපත් වෙනවා කියනවා. ඊළඟට තියෙනවා මරණේන පිතං පහීයති යං පුරිසෝ මමිදන්ති මඤ්ඤති. ඒතං දිස්වාන පණ්ඩිතෝ නමමත්තාය නමේතමාමකෝ. කෙනෙක් මගේ දේවල් කියලා අල්ලගෙන හිටියට මරණේන පිතං පහීයති. මරණයත් එක්ක ඒ ඔක්කොම අතහරින්න වෙනවා. සියල්ල දාලා යන්න වෙනවා. දැන් පින්වත්නි සමහර විට එක එක්කෙනා දැන් හිතාගෙන ඉන්නවනේ මම මෙන්න මේ විදිහට මම මහන්සියලා ඉගෙන ගත්තා. මට දැන් සමාජයේ මේ වගේ තත්ත්වයක් තියෙනවා. මට මේ වගේ පිරිසක් ඉන්නවා. මම මේ වගේ PhD උපාධි කරගෙන ඉන්නේ. ඊළඟට මම ඉහළට ගියා. ඊට පස්සේ දැන් මම දරුවන්ගේ කටයුතු කරා. දරුවෝ යුතුයකම් ඉෂ්ට කරලා දරුවන්ගේ අධ්‍යාපනය කරලා තුන්නා. ඊට පස්සේ එක දරුවෙක් දොස්තර කෙනෙක්, එක දරුවෙක් ඉංජිනේරුවෙක්, එක දරුවෙක් විදේශගත වෙලා මෙන්න මෙහෙම මිනිස්සු කල්පනා කරනවානේ. ඉතින් කියනවා ඒ සියල්ලම මරණේන පිතං පහියති. මරණයත් එක්ක ඔක්කොම අහෝසි වෙලා යනවා. සේරම නැත්තර නැති වෙලා යනවා. දැන් බලන්න අපි මැරිච්ච ගමන්ම දැන් මේ පියාණන් අභාවයටපත් උනානේ. අද මේ පින් අනුමෝදන් කරන පියාණන්. එතකොට දැන් මේ පියාණන් අභාවයටපත් වෙද්දී ඒ පියාණන් ජීවත් වෙලා හිටපු කාලේ පාවිච්චි කරපු දේවල් ඊට පස්සේ තිබිච්ච කීර්තිරාවය ඉගෙනගත්ත දේවල් තිබුණා නම් හම්බ කරපු දේවල් තිබුණා නම් ඒ ඔක්කොම මෙහින් තියලා යන්න උනානේ. අපිට ඕක විරුම නැද්ද පින්වත්නි? අපේ ජීවිතේ ඒ ස්වභාවයෙන් යුක්තයිනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒතන් දිස්වාන පණ්ඩිතෝ න මමත්තාය නමේත මාමකෝ. ආන්නේ ඒ ස්වභාවය දැකන නුවණැත්තා පණ්ඩිත කියලා කියන්නේ නුවණ තියෙන කෙනා. න මමත්තාය නමේත මාමකෝ. මගේ දේවල්, මගේ වස්තු, මගේ දරුවෝ කියලා ඇලීමෙන් ගන්නෑ කියනවා. තදට ගන්නෑ කියනවා. ඒ ගැන බැඳීමකින් ඉන්නේ කියනවා. ඒ බැඳීම අත්හැරලා දානවා කියනවා. ඊළඟට ලස්සන එකක් තියෙනවා. සුපිනේන යථාපි සංගතං පටිබුද්ධෝ පුරිසෝ නපස්සති. ඒවම් පිපියායිතං ජනං පේතං කාල කතං නපස්සති. ඒක මේ වගේ එකක් කියනවා. ඔන්න දැන් ජීවත් වෙලා ඉන්න අය මේ මරුණට පස්සේ මෙන්න මේ වගේ සිද්ධියක් කියනවා. හීනකින් ඔන්න එකතු වෙලා අපි හීන දකිනවා. හීන දකිනකොට දැන් පිරිසක් ඉන්නවා. එතකොට මේ පිරිසේ අසවල් කෙනා ඉන්නවා. ඊට පස්සේ අසවල් යාන වාහන තියෙනවා. අසවල් දී තියෙනවා. අපිට සීනෙන් පේන සමහර දේවල් මේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ දකින්න දේවල් නෙවෙයි. විශාල සැප සම්පත් සමහරට හීනෙන් දකිනවා. සමහරට අපි අහසින් යනවා. නොඑක් දේවල් අපි හීනෙන් දකිනවා. පටිබුද්ධෝ පුරිසෝ නපස්සති. එයා අවදි වෙන සැනින්ම අර ඔක්කොම අතුරු දහන් වෙනවා කියනවා. ඒ එකක්වත් අවදි වෙද්දී දකින්න නැහැ. සිහිනෙන් දකින්න අර වින්දනය කරන සතුට වෙන දේවල් එකක්වත්
අවදි වෙද්දී නැති වෙලා යනවා. ඒවම් පිපියායිතං ජනං පේල්තං කාල කතං පස්සති. ඒ වගේ තමයි කියනවා ප්‍රිය ඥාති ජීවත් වෙලා හිටපු ප්‍රිය ඥාති මරුණට පස්සේ හරියට අපි දැකපු හීනයක් වගේ ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. කවදාවත් අපිට මිය පරලෝකීය ඥාතින් දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න කෙනෙක් මිය පරලෝ ගියාම ශෝක කරනවනේ. දුක් වෙනවනේ. අඬනවනේ. ඒ ඇඬුව බව ඒ මැරිච්ච කෙනා දන්නවද? දැන් මගේ ඥාතින් ජීවත් වෙලා ඉන්න අය අඬනවා ඇති. දැන් මගේ මං ජීවත් වෙලා හිටපු දුවලා දරුවෝ ඊට පස්සේ ස්වාමියා බිරිඳ දෙමව්පිය අඬනවා ඇති. ඒ මුකුත් දන්නේ නැහැ. මැරිච්ච කෙනා යාගේ ගමන ගියා. හැබැයි ජීවත් වෙලා හිටපු අයටත් ඇඬුවා කියලා එයා ලැබෙන්නේ නැහැ. එයාගෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ජීවත් වෙලා හිටපු ඉන්න අයට හරියට හීනයක් දැකලා හීනිය අවසන් වුණා වගේ කියනවා. මරුණට පස්සේ ඒගොල්ලෝ දැක ගන්නට නැහැ කියනවා. දිට්ඨා පිසුතා පිතේ ජන යේසං නාම මිදං පෞච්චති නාම මේවාව සිස්සති අක්ඛේයම් පේතස්ස ජන්තුනි. ඒ ජීවත් වෙලා හිටපු අය ගැන අහලා තියෙන දේවල්, දැකපු දේවල්, ඊට පස්සේ ජීවත් වෙලා ඉන්න කාලේ කරපු දේවල්, කාපු බීපු දේවල්, ඊට පස්සේ හදපු ගෙවල්, ගත්ත ඉඩකඩම්, ඒ ඔක්කොම මරණයත් එක්ක මේ ඒගොල්ලෝ දාලා යනවා කියනවා. එතකොට මේ මිය පරලෝකීය අය ගැන අතීතය ගැන කතා කරද්දි මෙන්න මේ අසවලා හිටියා. අපේ ඥාතියා හිටියා. ඊළඟට අපේ සීයා හිටියා, අපේ බාප්පා හිටියා, අපේ තාත්තා හිටියා, අපේ ඥාතින් හිටියා කියලා අපි කතා කරද්දි ඒගොල්ලන්ගේ නම් වලින් විතරයි කියන කතා කරන්න තියෙන්නේ. නාම මේවා අවසිස්සති. නමින් විතරයි කියන ඒගොල්ලෝ කතා කරන්න තියෙන්නේ අපිට. අතීතයක් ගැන නමින් විතරයි කතා කරන්න තියෙන්නේ. ඇත්තට ඒ පුරුෂයෝ නැහැ කියනවා. ඒ පුද්ගලයෝ මනුස්ස ලෝකේ දැන් නැහැ කියනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ කොච්චර මේ ජීවිතයේ යථාර්ථය පෙන්වනවද? මේක වැහිලානේ පින්නක් තියෙන්නේ. අපි ඉස්කෝලවල ඉගෙන ගනිද්දි මේවා උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල යද්දි මේවා උගන්වන්නේ නැහැ. උසස් අධ්‍යාපනවලදී මේවා උගන්වන්නේ නැහැ. මේ ලෝකේ ඉන්දනේ උගන්වන්නේ. මේ ලෝකේ පවත්වන දේවල් නේ උගන්වන්නේ. මේ ලෝකේ සදාකාලිකයි කියන අදහසින් ඉඳගෙන මේ ලෝකේ තියෙන දේවල්ම දිනු කර කර පවත්වන්න උගන්වන මිසක් මේ ජීවිත අවබෝධය ලබන හැටි, මේ ජීවිතේ තියෙන සත්‍ය ස්වභාවය තේරුම් කරන්නේ. ඒ සත්‍ය ස්වභාවය තේරුම් නොකර ගන්නා තාක් හිතේ තියෙන දුක කවදාවත් නැති වෙන්නේ නැහැ. දුක සෝක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්වත්නි ඒකාන්තගත සත්‍යයක්. දැන් මේ ධර්ම දේශනාව කළේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500 ගානකට කලින්. අදටත් මේ ස්වභාවය කොච්චර සත්‍යයක්ද? අදටත් මේක වෙනස් වෙලා නැහැ නේද? දැන් බලන්න අපේ ජීවිත උනත් අපි නොඑක් ආකාරයේ අපි බලාපොරොත්තු මේ ජීවිතවල තියාගෙන ඉන්නවා. එහෙනම් මේ ධර්ම දේශනාව අහනයි කල්පනා කරන්න ඕනේ. අපි මේ ජීවිතය සම්බන්ධ වෙලා ඉන්න දේවල් තියෙනවා නම් එක දේවල් මේ ඔක්කොම తాවකාලික දේවල් කියලා. මේක අපිට සදාකාලිකව ස්ථිරව ලැබෙන දේවල් නෙමෙයි. මේක අපිට යම් දවසක අපේ ජීවිතේ අපි හීනයක් දැක්කා වගේ අතුරුදහන් වෙලා යනවා සියල්ලම. අපිත් එක්ක ඉන්න අයට සිද්ධ වෙන දේ අපිටත් යම් දවසක වෙනවා. දැන් බලන්න මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇවිල්ලා මේ වෙද්දි ලක්ෂ 40කට අධික ජනතාවක් මිය පරලෝ ගිහිල්ලා. දැන් ඒගොල්ලෝගේ ඥාතින් හැමෝම ඒගොල්ලෝ ගැන කතා කරද්දී නමකින් විතරයි නේද කියන්න තියෙන්නේ. මේ අසවලා අපේ අසවලා හිටියා යා මැරිලා ගියා. අසවලා හිටියා යා මැරිලා ගියා. එයා ජීවත් වෙලා හිටපු කාලේ අපිට මෙන්න මේ දේවල් උපකාර කළා. අපේ අප්පච්චි මෙහෙම උදව් කළා. අපේ ඥාතින් මෙහෙම උදව් කරා. වචනින් විතරයි කතා කරන්න තියෙන්නේ. ඒගොල්ලෝගේ ජීවිතය ආයේ අපිට මුණ ගැහින්නේ නැහැ. ඉතින් මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැනගෙන මේ ලෝකෙට ඇලෙන්නේ නැහැ කියනවා. මමත්තායි නමේත මාමකෝ මේ ලෝකෙට මම මගේ ආත්මය කියලා ඇලෙන්නේ නැතුව වාසය කරනවා. නුවණැත්තෝ. ඊළඟට දේශනා කළා සෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්දා මමයිති. තස්මා මුනයෝ පරිග්ගහං හිත්වා අවරින් සුඛේම දස්සිනෝ. සෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්දා මමයිති. ඔන්න මේක හරි වැදගත් එකක්. මගේ ආත්මය මේ මගේ දේවල් කියලා කෙනෙක් අල්ලගෙන ඉන්නවා නම් එයාගේ ජීවිතේ බැහැරට යන්නේ නැහැ කියන මෙන්න මේ කරුණු තුන. මොනවද? ශෝක පරිදේව මච්චර.
ශෝක කියලා කියන්නේ අපේ හිතේ ඇති වෙන බල සම්පන්න දුක. දැන් ශෝකය කියන එක අපි හැමෝගෙම ජීවිතවල දැනෙච්ච අවස්ථා තියෙනවානේ. අපිට යම් යම් දේවල් අහිමිදී අපි බොහෝ සෙයින් ශෝක කරපු අවස්ථා තියෙනවානේ. ශෝක පරිදේව ඊළඟට වැළපීම. ඒ ශෝකයේ හිතේ යන්නට පස්සේ බොහෝ කොට වැළපෙනවා. බොහෝ සෙයින් වැළපෙනවා. සමහර අම්මලා දරුවෝ නැති වුණාට පස්සේ අඬලා පස්සේ අඬන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඇයි ඒ අයගේ කඳුළු නැති වෙලා ගිහිල්ලා. ඒ තරම් ශෝකයක් ජීවිතේට හට ගන්නවානේ. සමහර අම්මලා තාත්තලාට දරුවෝ නැති වෙනවා. සමහර දෙමව්පියෝ ඉද්දි දරුවෝ ඉතුරු වෙනවා. මේ දෙමව්පියෝ මැරිලා යද්දි පුංචි දරුවෝ ඉතුරු වෙද්දි දෙමව්පියෝ මැරිලා යනවා. එතකොට ඒගොල්ලෝ අඬලා හිතේ වැළපීමෙන් ශෝකෙන් බරිත වෙලා වාසය කරනවා. ඉතින් මේකේ දේශනා කරන ශෝක පරිදේව මච්චර කියන්නේ මසුරුකම්. ශෝකයත් වැළපීමත් මසුරුකමත් කියන දේවල් බැහැර වෙන්නේ නැහැ කියනවා. මේ මම මගේ ආත්මය කියලා මේ තියෙන දේවල් අල්ලගෙන ඉන්නකොට. දැන් අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන සියලුම දේ අපි අල්ල ගන්නවානේ. සාමාන්‍ය පුද්ගලයා තෘෂ්ණාවෙන් මේ ලෝකේ අල්ලගෙන ඉන්නවා. එතකොට එයාගේ බැහැරට වෙන්නේ නැහැ කියන මසුරුකම. දැන් මසුරුකම කියන එක පින්නවත් අපිට හිතෙන්නේ මේ ලෝභකමක් අදහසින් විතරනේ අපි හිතන සල්ලි වලට මසුරුයි. ඊළඟට දේපල වලට මසුරුයි කියන අදහස විතරයි අපිට එන්නේ. අපි මේ ලෝකේ ගොඩක් දේවල් වලට මසුරුකම් කරනවා. අපි නොදන්නවා වුණාට. අපි බලන්න අපේ ඥාතීන් හිත මිත්‍රාදීන්ට අපේ හිතේ තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච ස්වභාවයක් තියෙනවා. මේගොල්ලෝ අපෙන් අයින් වෙනවා නම් අපේ හිත මසුරුකම තියෙනවා. මේ අය අපින් නැති වෙන්න එපා කියලා. මේගොල්ලෝ අපිට ඕනේ. මේ අය අපෙන් වෙන් වෙන්න එපා කියලා අපේ අදහසක් තියෙනවා. ඒ අදහස තියෙන නිසාම මේ දේවල් මගේ ආත්මය කියලා ගනිද්දිම එයාගෙන් බැහැර වෙන්නේ නැහැ කියන ශෝක පරිදේව. මොකද්ද? ශෝකයත් හිතේ තියෙන වැළපීමත් කවදාවත් නැති වෙන්නේ නැහැ කියනවා. එතකොට මේ කියන්නේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ලෝකයට අමුතුවෙන් දේශනා කරන එකක් නෙවෙයි. මේ ලෝකේ තියෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැහිලා තියෙන ස්වභාවය. සාමාන්‍යයෙන් අවිද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අන්ධකාරයක් කියලා. ආන්නේ අන්ධකාරයට ප්‍රඥාව නැමැති ආලෝකයේ යොමු කරලා බලන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි මේ පෙන්වලා දෙන ධර්මයේ. දැන් මේ අනිත්‍ය ස්වභාවය, ඊළඟට විනාශ වෙලා යන ස්වභාවය, මේ අල්ලගෙන ඉඳිද්දි දුක් හට ගන්න ස්වභාවය මේ ලෝකයේ තියෙන සානාතන ධර්මයක්. හැබැයි ලෝක සත්‍යය දන්නේ නැහැ. ආන්නේ නොදන්න දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කර පෙන්නන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට අලුතෙන් හදලා දීපු දෙයක් නෙවෙයි. ලෝකයේ තියෙන සත්‍යම ස්වභාවය බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට දේශනා කළා. හැබැයි මේක තේරෙන්නේ නැහැ පින්නත් හැමෝටම. ලෝකේ හැමදෙනාටම මේ ස්වභාවය තේරෙන්නේ නැහැ. නුවණ තියන අයට විතරක් මේක නුවණින් තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. ආන්නේ නුවණ තියෙන කෙනා උදෙසා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මේ දේශනා කරන්නේ. ඉතින් මේකේ දේශනා කරනවා තස්මා මුනයෝ පරිග්‍රහං. දැන් ওই ශෝක වැළපීම් අසුරුකම් තියෙන ස්වභාවය දැනගෙන මුනිවරු බැඳින්නේ නැහැ කියනවා. මුනිවරු කියලා කියන්නේ පින්වත්නි කෙලෙස් නසපුත්තමයන්ට. බුදුරජාණන් වහන්සේලා, ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා, ඊළඟට මහරහතන් වහන්සේලා මේ ලෝකයට බැඳින්නේ නැහැ කියනවා. හිත්වා අවරින් සුඛේම දසිනෝ. ඒ නොබැඳී සිටීම හේතු කරගෙන උන්වහන්සේලා බයක් නැති තැනට ගිහිල්ලා සතුටින් කල් ගෙවනවා කියනවා. khේම දසිනෝ කියන ෂේම භූමියට ගිහිල්ලා ඉන්නේ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සංසාරය කියන්නේ සාගරයක් වගේ එකක් කියලා. සසර කියන්නේ සාගරයක් වගේ එකක් කියලා. ආන්නේ සාගරේ වැටිලා ඉන්න තාක්කල් ඒ කෙනාට පහසුවක් නැහෙනේ. යම් කිසි විදිහකට ගොඩබිමක් ලැබුණොත් එතන තමයි ඔහුගේ ෂේම භූමිය. ආන් ඒ වගේ ශෝක නැති තැනට ගිහිල්ලා ඒ මුනිවරු වාසය කරනවා කියනවා. ඒ ශෝක නැති තැනට යන්නේ කොහොමද? මේ සියලු බැඳීම් සියල්ල අත්හැරලා. බැඳීම් සියල්ල අත්හැරලා තමයි ශෝක නොකර වාසය කරන්නේ. පතිලීන වරස්ස භික්ඛුනෝ භජමානස්ස විවිත්ත මාසනං සාමග්ගේ මාහුතස්සතං යෝ අත්තානං භවනේන දස්සෙයි. ඒ කියන්නේ ඒ මුනිවරු හුදකලාවේ වාසය කරද්දී භජමානස් විවිත්ත මාසනං විවේකයේ තියෙන ගිරි ගුහාවල, ඊළඟට පාළු ස්ථානවල, ගල් ගුහාවල
ඊළඟට හිස් කුටිවල උන්වහන්සේලා වාසය කරද්දී උන්වහන්සේලා ධර්මයේත් එක්ක එකතු වෙවි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්‍ය ස්වභාවයේ ජීවිතේ නුවණින් විමසද්දී උන්වහන්සේලා කල්පනා කරනවා මේ ලෝකයේ කිසි දෙයක් Tamanට කියලා ගන්න නැහෙනි. මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් Taman උදෙසා කියලා පවත්වන්න බෑනේ. මේ ලෝකයේ තියෙන හැමදේම මට උන් විදිහට තියාගන්න බෑනේ. අපි මේ ආදරෙන් පෝෂණය කරන මේ ශරීරයවත් අපිට උන් විදිහට තියාගන්න බෑනේ. මරණ දවසට මේ ශරීරෙත් තියලා යන්න වෙනවනේ. එහෙනම් මේ ලෝකයේ තියෙන මේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ආදී මේ ලෝකයේ තියෙන දේවල් වලට ඇලින් නැතුව වාසය කරන්න නම් මම කුමක් එක්කද එකතු වෙන්න ඕනි? මම කුමක් එක්කද වාසය කරන්න ඕනි කියලා නුවණින් විමසනවා. එතකොට ඒ භික්ෂුවට තේරෙනවා කියනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් එක්ක එකතු වෙලා වාසය කරොත් තමයි මේ ලෝකයේ තියෙන බාහිර දේවල් වලින් නිදහස් වෙලා මේ ශෝක වැළපීම් හටගන්න, දුක් දුම්නස් හටගන්න, මේ වයසට යන, මරණයටපත් වෙන මේ සසරේ තියෙන දුකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ කියලා ඒ භික්ෂුවට තේරෙනවා කියනවා. ඊළඟ ගාථාව හරිය ලස්සනයි. ඒ මුනිවරයාගේ ජීවිතේ හටගන්න හැටි කියන්නේ. සබ්බත් මුනි අනිසිතු නපියං කුබ්බතිනෝ පියප්පියං තස්මින් පරිදේව මච්චරං පන්නේ වාරි යතාන ලිප්පති. සබ්බත් මුනි අනිසිතු. මුනිවරයාට අනිශ්චිත කියලා කියන්නේ ලෝකයේ ගැන තියෙන අපේක්ෂාව. නිශ්චිත කියන්නේ අපේක්ෂාව. අනිශ්චිත කියලා කියන්නේ ලෝකයේ ගැන අපේක්ෂා නැහැ මුනිවරයාට. මේ ලෝකයේ තියෙන සියලුම දේ ගැන මුනිවරයාට අපේක්ෂා රහිතයි කියනවා. දැන් අපි පින්වත්නි අපේ ජීවිතය ගත කරන්නේ අපේක්ෂාවක් එක්ක නෙමෙයිද? ඉස්සරහට මට අසවල් දේ කරන්න තියෙනවා. අසවල් තැනට යන්න තියෙනවා. අසවල් දේ කන්න තියෙනවා. අසවල් ඇඳුම අඳින්න තියෙනවා. අසවල් ගේ හදන්න තියෙනවා. අසවල් රස්සාව කරන්න තියෙනවා. අපි අපේක්ෂාත් සහිතව ඉස්සරහට අපේ ජීවිතය යන්නේ. මුනිවරයාට ඒක නෑ කියන. සබ්බත් මුනි අනිශ්චිතෝ. මුනිවරයාට සියලු අපේක්ෂාවල් නෑ කියනවා. ලෝකයේ ගැන තියෙන සියලු අපේක්ෂාවල් නෑ. න පියං කුබ්බති නෝ පියප්පියං. ඒ නිසා මේ මුනිවරයාට මනාප අමනාප හැඟීම් ඇති වෙන්නේ නැහැ කියන. බලන්න කොච්චර ලස්සනයිද උන්වහන්සේලාගේ ජීවිත. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කොච්චර ලස්සනයිද. ලෝකයේ කියන අපේක්ෂා රහිත නිසා මනාප අමනාප හැඟීම් ඇති වෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න මේ වර්තමාන ලෝකේ මේ වර්තමානයේ මේ දවස්වල අපි ගත්තොත් මිනිස්සයා මේ වසංගත භයෙන් පීඩාවටපත් වෙලා දුක විඳිනවා. ඊළඟට මේ ආර්ථික වශයෙන් මිනිස්සයා දුකටපත් වෙලා ඉඳිනවා. ඊළඟට නොඑක් ආකාර වෙලෙහෙළඳාම් රැකිරක්ෂා ආදී කටයුතු කරගන්න දුෂ්කර වෙලා දුක් විඳිනවා. ඊළඟට පාරක බහැලා යන්න බෑ. ඒකෙන් බයටපත් වෙලා දුක් විඳිනවා. ඊට පස්සේ තමන් වගා කරගත්ත දේවල් විකුණ ගන්න බැරුව මිනිස්සයා දුක් විඳිනවා. ඊට පස්සේ බඩු මිල ගණන් වැඩි වෙලා මිනිස්සයා දුක් විඳිනවා. ඊළඟට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරුව ඒවට දුක් විඳිනවා. නොඑක් ක්‍රමවලට මේ සත්‍යය මේ වර්තමාන මිනිසයා අප්‍රමාණ දුකක් විඳිනවා. ඒ විඳින්නේ මොකක් නිසාද පින්වත්නි? මේ අමනාප හැඟීම් මනාප හැඟීම් ඇති වෙන. එතකොට ඒකට හේතු කරගෙන සමහර අය ආණ්ඩුවට බනිනවා. දේශපාලඥයන් බනිනවා. කවදාවත් ඒ ක්‍රමයට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ ක්‍රමයට අපේ ඇත්තම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ මුනිවරු ලෝකයේ ගැන අපේක්ෂා රහිතව වාසය කරනවා. අපේක්ෂාව රහිතව වාසය කරන නිසා න පියං කුබ්බති නෝ පියප්පියං. ප්‍රියමනාප හැඟීනුත් අප්‍රිය අමනාප හැඟීනුත් උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ කියන. උන්වහන්සේලාට. තස්මින් පරිදේව මච්චරං. පන්නේ වාරි යතාන ලිප්පති. ඒ නිසා උන්වහන්සේලාට පරිදේව වැළපීම් නැහැ කියනවා. මසුරුකම් නැහැ කියනවා. මේ ලෝකේ තමා උදෙසා කියලා පවත්වන්න ඕනි දේවල් නැහැ කියනවා. ඒ මුනිවරුන්ගේ නොඇලීම හරිය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. ඒක උපමාවකින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පන්නේ වාරි යතන් ලිපති. මේ නෙළුම් කොළේට වැටෙන වතුර ටික වගේ උන්වහන්සේලාට පැමිණෙන අරමුණු කියනවා. කොච්චර ලස්සන ජීවිතද නේ. බුදුරජාණන් වහන්සේ දවසක් මට මතකයි මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ ඇහැ කියන එක
රූපයට බැඳිලාද නැත්නම් රූපය කියන එක ඇහැට බැඳිලාද තියෙන්නේ කියන. දැන් පින්වත්නි මෙහෙමනේ අපි ගන්න ඕනේ. දැන් අපි මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ කරුණු හයක් තියෙනවා. මේ අපි මේ සාමාන්‍ය ජීවිතේ කටයුතු කරද්දී මේ හයෙන් තොරව කවුරුත් කටයුතු කරන්නේ නැහැ. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස ලැබෙනවා, මනසින් අරමුණු හිතෙනවා. ඔන්න ඔය ඇහැ කන නාසය දිව ශරීරයේ මනසත් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මෙන්න මේ 6 ඒවට කියනවා අභ්‍යන්තර ආයතන 6 කියනවා ඇහැ කන නාසය ආදී දේවල් වලට රූප ශබ්ද ගන්ධ රස පහසට කියනවා බාහිර ආයතන කියලා. එතකොට මේවා මේ අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් එක්ක එකතු වෙලා තමයි අපි මේ ලෝකේ කටයුතු කරන්නේ. ආන්නේ විදිහට කටයුතු කරද්දී බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇවත් සාරිපුත්තයන් වහන්සේ මේ ඇහැ රූපයට බැඳිලාද තියෙන්නේ? නැත්නම් රූපය ඇහැට බැඳිලාද තියෙන්නේ? මේකේ බන්ධනේ කොහොමද කියලා. එතකොට කියනවා නෑ ඇහැ රූපයට බැඳිලා නෑ කියනවා. රූපේ ඇහැට බැඳිලත් නැහැ කියනවා. එහෙනම් ඇවත් සාරිපුත්තයන් වහන්සේ එහෙනම් මොකද්ද මේකේ තියෙන බන්ධනේ? දැන් අපි ඇහෙන් රූප දැක්කම මේ බන්ධනයක් හට ගන්නවානේ. කියනවා නෑ ඒකේ බන්ධනේ ඇහත් නෙවෙයි, රූපයත් නෙවෙයි. යම් විදිහකට ඇහත් රූපයත් බන්ධනයක් වුණා නම් මේක කවදාවත් ගලවන්න බෑ කියනවා. මේක එකක් විදිහට තියෙන කියනවා. ඒකට උපමාවක් කියන්නම් කියනවා. කළු හරකෙකුයි සුදු හරකෙකුයි ඉන්නවා. මේ දෙන්න කඹයකින් ගැට ගහලා තියෙනවා. ඒ කඹයකින් ගැට ගහලා තියෙද්දි කළු හරකා යම් තැනකට යනවද? සුදු හරකටත් ඒත් එක්කම යන්න වෙනවා. සුදු හරකා යම් තැනකට යනවද? කළු හරකටත් ඒත් එක්ක යන්න වෙනවා. යම් තැනක ලගිනවද? එතන ඉන්න වෙනවා. එතකොට බලා ඉන්න කෙනෙක් කියනවා අර කළු හරකාගේ බන්ධනේ සුදු හරකාය. සුදු හරකාගේ බන්ධනේ කළු හරකාය කියලා. ඇවත් කොට්ටිතය ඒ කතාව හරි එකක්ද කියලා ඇහුවා. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ කතාව වැරදි කිව්වා. කළු හරකා සුදු හරකාගේ බන්ධනෙත් නෙවෙයි. සුදු හරකා කළු හරකාගේ බන්ධනයක් නෙවෙයි. ඒ දෙන්නාගේ බන්ධනෙන් තමයි කියන මැද ගැට ගහලා තියෙන ලණුව. ලණුව නැමැති බන්ධනෙන් තමයි කියන තියෙන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සනට දේශනා කරනවා. ඇවත් කොට්ටිතේ එහෙනම් තේරුම් ගන්නට කිව්වා. ඇහත් රූපයට බන්ධනේ නෙවෙයි කිව්වා. රූපයත් ඇහැට බන්ධනේ නෙවෙයි කිව්වා. බන්ධනේ තමයි කිව්වා අර හරක් දෙන්නාගේ තියෙන ලණුව වගේ තෘෂ්ණාව. නන්දි රාගය. තෘෂ්ණාවෙන් තමයි කියන මේක බැඳලා තියෙන්නේ. යම් කාලයක ඇහැ රූපයට බන්ධනේ වුණා නම් රූපය ඇහැට බන්ධනේ වුණා නම් ආයි කවදාවත් ගලවන්න බෑ කියනවා. ඒ දෙක අතර තෘෂ්ණාව නැමැති බන්ධනෙන් බැඳලා තියෙන නිසා යම් දවසක තෘෂ්ණාව නැමැති බන්ධනේ ලියනවද අර හරක් දෙන්න නිදහස් වෙනවා වගේ. ලනුව ලිහද්දී හරක් දෙන්න නිදහස් වෙලා නිදහස යනවා වගේ මේ තෘෂ්ණාව නැමැති ගැටේ ලිස්සට පස්සේ මේ තියෙන බන්ධනේ නැති වෙලා යනවා කිව්වා. උපමාවකින් දේශනා කළා. බලන්නකො මහා ඇවත් කොට්ටිතයන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇහින් රූප දකිනවා. භාග්‍යතුන් වහන්සේ කනින් සද්ද අහනවා. උන්වහන්සේ ප්‍රණීත දාන වළඳනවා. උන්වහන්සේට රස විඳින්න නැති වෙනවා. හැබැයි උන්වහන්සේට මැද තියෙන තෘෂ්ණාව නැමැති බන්ධනේ නැහැ කියනවා. ඒ නිසා උන්වහන්සේ වෙන් වෙලා වාසය කරනවා. නොයලී වාසය කරනවා. බලන්න එතකොට මේ මුනිවරුන්ගේ ස්වභාවය කොයිතරම් සුන්දරද? මේ ලෝකයේත් එක්ක තැවරෙන්නේ නැහැ කියන්නේ ඒක පින්නත්. ඊළඟට දේශනා කළා උද බින්දු යතාපි පොක්කරේ. උද බින්දු යතාපි පොක්කරේ. පදුමං වාරි යතාන ලිප්පති. ඒවං මුනිනෝ පලිප්පති. යදිදං දිට්ඨ සුතං මුතේසුවා. ඒ කියන්නේ නෙළුම් කොළයකට වතුර ටිකක් වැටුනහම ඒ වගේම නෙළුම් මලකට වතුර චුට්ටක් වැටුනහම ඒක ඇතුළට උරන්නේ ලිස්සලා යනවා. රූරා හැලෙනවා. ඒවං මුනිනෝ පලිප්පති. ඒ වගේ කියනවා මුනිවරුන්ගේ ජීවිත මේ බාහිර තියෙන දේවල් එක්ක තැවරෙන්නේ නැහැ කියනවා. දැන් සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ ජීවිතේ වැලි ගොඩක් වගේ. ඒ වැලි ගොඩට වතුර දැම්මත් උරා ගන්නවා. තෙල් ටිකක් වැටුණත් උරා ගන්නවා. වෙන මොනවා හරි දෙයක් දැම්මත් ඒකට උරා ගන්නවා දීර්යයක්. ඒ වගේ සාමාන්‍ය කෙලෙස් සහිත කෙනා. ඒකනේ මේ ලෝකෙත් එක්ක තැවරි හැල හැප්පිලි වෙලා, ගැටීම් ඇති වෙලා තමන්ට ලැබෙනකොට සතුටු වෙනවා. ලැබෙන දෙයට මත් වෙලා ඒකෙන් මුසපත් වෙලා වාසය කරනවා. ඒක නොලැබී යනකොට අප්‍රමාණ පපුවට අත්ග ගහ වැළපි දුක් වෙනවා.
මුනිවරයාට ඒ ස්වභාවය නැහැ කියනවා. ඒ ස්වභාවය ඇති වෙන්නේ නැති හේතුව තමයි ඒ ස්වභාවය හට නොගන්ට හේතුව තමයි උන්වහන්සේ මේ ලෝකෙත් එක්ක තැවරෙන්නේ නැහැ. නෙළුම් කොළේ යටිච්ච වතුර ටික වගේ කියන ලිස්සලා යනවා. යදිදන් දිට්ඨ සුතං මුතේසුවා. ඒ තමයි කියන මේ අහන, දකින, රස විඳින, ගඳ සුවඳ දැනගන්න, පහස ලබන මේ එකක් කෙරෙහිවත් මුනිවරයා පලිප්පති එකතු වෙලා වාසය කරන්නේ කියනවා. ඊළඟට තියෙනවා දෝනෝ නහි තේන මඤ්ඤති යදිදං දිට්ඨ සුතං මුතේසුවා නාඤ්ඤේන විසුද්ධි මිච්ඡති නහි සෝ රජ්‍යති සෝ විරජ්‍යති. උන්වහන්සේ මෙන්න මේ විදිහට මුනිවරයා හිතන්නේ නැහැ කියනවා. ඒ තමයි අහන, දකින, රස විඳින ඒ දේවල් ගැන කෙලෙස් සහගත කල්පනා වලින් හිත හිතා ඉන්නේ නැහැ කියනවා. දැන් මුනිවරු කියන්නේ රහතන් වහන්සේලානේ. ආන්ගේ රහතන් වහන්සේලා මේ ලෝකෙත් එක්ක ලෝකේ තියෙන දේවල් ගැන හිත හිතා කල්පනා කරන්නේ නැහැ කියනවා. න අඤ්ඤේන විසුද්ධි මිච්ඡති. මේකෙන් නිදහස් වෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොර වෙන පාරක් හොයන්නෙත් නැහැ කියනවා. නහි සෝ රජ්‍යති සෝ විරජ්‍යති. උන්වහන්සේලා මේ රාගයට හෝ විරාගයට හැදෙන දෙයකට මේ ජීවිතේ පවත්වන්නේ නැහැ කියනවා. උන්වහන්සේලාට කාම තෘෂ්ණාවක් නැහැ. භව තෘෂ්ණාවක් නැහැ. විභව තෘෂ්ණාවක් නැහැ. උන්වහන්සේලා පිරිනිවන් පාද්දී පහන් සිල නිවිල යනවා වගේ නිවිල යනවා. බලන්න එතකොට මේ මුනිවරුන්ගේ ජීවිතේ කොයිතරම් සුන්දරද? සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ ජීවිතේ ගැට ගැහි ගැහිම යද්දී මුනිවරු මේ ලෝකෙත් එක්ක එකතු වෙන්නේ නැතුව උන්වහන්සේලා පහන් සිල නිවිල යනවා වගේ පිරිනිවන් පාලා යනවා. ඉතින් මේ මුනිවරු ගමන් කරපු මාර්ගයේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ ශෝක වැළපීම් නැති වෙන මාර්ගයේ මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කළේ. ඉතින් අපටද ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින මෙම විශේෂ සදහම් දේශනාව සිදු කරන්නට යෙදෙන්නේ ජූනි මාස 12 වන දින මිය පරලොව ගිය ආර්.එච්. ආර්යසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස කඩවත වැලිපිල්ලෑවේ පදිංචි ඒ මහත්මයාගේ බිරිඳ වන W.H. අභයකෝන් මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් විසින් අප අද දවසේ උතුම් ධර්ම දානයෙන් රැස් වූ සීල පිනත් ඒ වගේම ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ සීල පිනත් පළමුවෙන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය රැකවරණයත් ආරක්ෂාව සුජීවත සිටින සියලු දෙනා වෙත සැලසේවා. දෙවියන්ට ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. විශේෂයෙන්ම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මෙම මාස 12 වන දින මිය පරලොව ගිය ආර්.එච්. ආර්යසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දානමේ පුණ්‍යානුභවයෙන් ඒ පින්වත් ආර්යසේන පියාණන්ගේ පරලොව ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත මිදීමේ වාසනාව භාග්‍ය උදා වෙත්වා. ඒ වගේම මිය පරලොව ගිය ආර්යසේන පියාණන්ටත් ඒ වගේම ආර්.එච්. විශාඛා ලක්මාලි දියණියටත් එච්.ඒ. අමරසිංහ මහත්මයාටත් මේ පින් අයිති වේවා. ඒ අයගේද පරලොව ජීවිත මේ පුණ්‍යානුභවයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. සුජීවත්ව සිටින W.H. අබේකෝන් මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, කායික මානසික දුක් පීඩා දුරු වෙත්වා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රැබෑම ශ්‍රාවිකාවක් බවට පත්වී උතුම් ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ඒ පින්වත් මෑණියන්ට උදා වෙත්වා. ඒ වගේම පවුලේ සියලුම දූ දරුවන්ට ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ධර්ම දානමේ පුණ්‍යානුභාවයෙන් ඒ හැම දිනාට උතුම් සත්පුරුෂ ඇසුර නිතියෙන් සැලසේවා. පින් දහම් රැස් කර ගැනීමේ වාසනාව ලැබේවා. ඒ කඩවත වැලිපිල්ලෑවේ පදිංචි ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ රැස් කළා වූ සියලු පින්
උපකාර වෙත්වා. ඒ වගේම මේ COVID-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ලංකාවාසී ලෝවාසී හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා මේ ධර්ම දානයේ පුණ්‍යානුභාවයෙන්ද ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, චිරජීවනයේ ලැබේවා. ඒ වගේම මේ භයානක වසංගත තත්ත්වයේ මේ ලෝතලෙන් දුරු වී සියලු සත්වයන්ට සුවසේම රෝග බියෙන් තොරව ජීවිතය ගත කිරීමේ වාසනාව ලැබේවා. සියලු යහපත සැපත උදා වෙත්වා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ ලබත්වා. සියලු මහා සංඝරුවනට මේ පින් අයිති වේවා. ස්වාමීන් වහන්සේලාටත් ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දින ධර්ම දානයේ දායකත්වයේ දරන සියලු දෙනාට ශ්‍රද්ධා රූප වාහිනී ගුවන්විදුලි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික හැම දෙනාට අද දින නිවසේ සිට ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට මේ පින් අයිති වේවා. ලංකා වාසී ලෝ වාසී සියලු දෙනාට මේ පින් බලයෙන් සුවසේම ජීවිත ගත කිරීමේ වාසනාව ලැබේවා. ධර්මාවබෝධයෙන් සැනසීමට මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.